එතකොට මේ වර්ග තුන සංඛ්‍යා දෙකයි වර්ග වෙන මොනවද? සිරස් ස්පර්ශ වලම තියෙනවා. මේ දෙකක් තියෙන නේද? ඊළඟට f dash x බිඳුව දැන් මේ කොටුවද ඊළඟට f double dash x බිඳුව දැන් මේ තොර ජාති දුක ලක්ෂ්‍ය මේකේ ලකුණ එනෝනේ දෙවෙනි අවකලන සමූහක ඇතුලේ උපරිමවම නැතිවර්ධන තීරණය කරනවා. හරි? එතකොට ප්‍රාන්තර 1 2 3 4 5 6. දැන් මෙන්න මේ ප්‍රාන්තර 6 ඇතුලේ දෙවෙනි අවකලන සමූහකේ ලකුණ චෙක් කරනවා. මේ double dash x නේ. දැන් ඒ උදාහරණයකදී අපි බලමු 3ට එහා පැත්ත. දැන් 3ට එහා පැත්තේදී අර gx ට මොකක්ද කියන ලකුණ. gx තමයි. මේකේ gx කර්ව් එක දිහා බලන්න. gx කර්ව් එක දිහා දැන් බලන්න 3ට එහා පැත්තේ x ඉතාලේ 3 එනකොට gx තමයි. gx කර්ව් එක ගන්න gx ඉතාලේ නෙමෙයි. ඒතකොට අපි චෙක් කරලා බලන්න ඕනේ යට කොටස මොකද වෙන්නේ කියලා. ඒකෙත් අර පොඩි වැරද්දක් තියෙනවා සිම්පල් a ඍණ තුන කියලා තියෙනවා. ඒක x ඍණ තුන වෙන්න ඕනේ. ඒකයි මේ මොකක්ද කියන්නේ හිතනවා. මේ gx තමයි. ඒතකොට අර යට මේ තියෙන x ගණය ඒතකොට 3ට එහා පැත්තේ කියන්නේ කාර්යය කරලා බලන්න ඒක දාන්න. ඒක දාන්න. හරය නවයේ මේ හරය දාන්න. එතකොට මේකෙදී මේ දෙවෙනි අවකලන සමූහකේ දාන්න. මේ හරිය. මේ හරිය දෙවෙනි අවකලන සමූහකේ දාන්න. ඊළඟට මේ x වලගේ 1 3 අතරේ 1 3 අතරේ ඒ gx දාන්න. gx දාන්න. හැබැයි හරියට තියෙන එක රිම වෙනවා. ඒ නිසා දෙවෙනි අවකලන සමූහකේ දෙන්න. ඊළඟට බිඳුව 1 ඇතුළේ බිඳුව 1 ඇතුළේ බලන්න බිඳුව 1 ඇතුළේ gx තමයි. gx එක දානවා. බිඳුව 1 ඇතුළේ gx දානවා. ඒතරේ හරියට රිම වෙනවා. ඒ නිසා මේක ඇතුළේ. ඊළඟට ඍණ 3යි බිඳුව ඇතුළේ ඍණ 3යි බිඳුව ඇතුළේ ඒ gx දානවා. gx කියන්නේ x අක්ෂය උඩ පැත්තේ. gx දානවා. ඍණ 3යි බිඳුව ඇතුළේ. එතකොට අර හරයක් දන වෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවකලන සමූහකේ දන වෙනවා. ඊළඟට ඍණ 3යි ඍණ 5යි අතරදී ඍණ 5යි 1 අතරදී ඒ gx දාන්න. ඒකේම gx දාන්න. හැබැයි මේ අර හරයක් දන වෙනවා. ඒ කියන්නේ මේක දාන්න. x වලගේ ඍණ 5යි 1යි යට වඩා අඩු වෙනකොට ඔන්න gx ඉර වෙනවා. gx ඉර වෙනවා. gx ඉර වෙනවා. හැබැයි හරය දාන්න. එහෙනම් මේක දෙන්න. එතකොට දැන් සිරස් ස්පර්ශ මොකද කියන තැන් වල දෙපැත්තේ මොනවද විගමන ගන්න යන්නේ. මෙතන යටියවල මෙතන යටියවල. එහෙනම් අනිවාර්යයෙන්ම අවුලක් තියෙන්න ඕනේ. මේ උඩු අවතල මේකේ උඩු අවතල. උඩු අවතල කියන්නේ හේතුව දෙවෙනි අවකලන සමූහයේ ධනනම් යම් කිසි ප්‍රාන්තරයක උඩු අවතල තියෙනවා. දෙවෙනි අවකලන සමූහයේ ඍණ තියන යම් කිසි ප්‍රාන්තරයක යටි අවතල තියෙනවා. sorry මේකේ වැරදුනා. මේ මෙතන උඩරින් තියෙන යටි අවතල මේ ප්‍රාන්තර දෙකේම වක්‍රයේ තියෙන යටි අවතල නම් අනිවාර්යෙන් උඩරින් තියෙනවා. දැන් මේ ප්‍රාන්ත දෙකේම දෙවෙනි අවකලන සමූහයේ දාන නිසා උඩු අවතල වක්‍රය තියෙන්නේ. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම උඩරින් මේ අවමයක් තියෙනවා. වක්‍රයේ උඩු අවතල තියෙන නිසා මේ ප්‍රාන්තයේ දෙපැත්තේ වක්‍රයේ උඩු අවතල තියෙන නිසා සහ මෙතනදී f dash x බිඳුව නිසා ඒ කරුණු දෙකම එකතු වෙනවා. මේ ප්‍රාන්ත දෙකේම දෙවෙනි අවකලන සමූහයේ දානයි කියන වක්‍රයේ උඩු අවතල. හැබැයි මෙතෙන්දී ප්‍රථම අවකලන සමූහයේ බිඳුව වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අරුලක්ෂයක් තියෙනවා. ඒ අරුලක්ෂයේ පරිමයක් වෙන්න ඕනේ. අවමයක් වෙන්න ඕනේ.
මෙතරක් තියෙනවා. මේකේ දෙවෙනි අවකාශ සමූහයේ නිසා වක්‍රයේ යටිවදල තියෙන්නේ. හැබැයි මෙතෙන්දී ප්‍රථම අවකාශ සමූහයේ බිඳුව වෙනවා. ඒ නිසා හැරුණු ලක්ෂයක් තියෙන්නේ. හැරුණු ලක්ෂය උපරිමයක්. දැන් මේ දෙපැත්තේ මේ තියෙන්නේ මේ දෙවන අවකාශ සමූහයේ බිඳුව වෙනවා. හරි මොකද gx බිඳුව වෙනවා කියලා කියන්නේ දෙවන අවකාශ සමූහයේ බිඳුව වෙනවා. මේ තියෙන්නේ gx බිඳුව වෙනවා නේ. gx බිඳුව වෙනවා නේ. ඒතකොට ලවයේ බිඳුව වෙනවා කියලා කියන්නේ සිතේක ඒ සිතේ බිඳුව වෙනවා කියන්නේ. ඒතකොට දෙවෙනි අවකාශ සමූහයේ ශූන්‍ය වෙන තැනක දෙපැත්තේ අවතරතාවය මාරු වෙනවා. දෙවෙනි අවකාශ සමූහයේ ශූන්‍ය වෙන ලක්ෂයක දෙපස අවතරතාවය මාරු වෙනවා. හරි? දෙවෙනි අවකාශ සමූහයේ ශූන්‍ය වෙන තැනක් එක පැහැදිලි. මොකද හේතුව මෙතන gx බිඳුවයි. gx කියන්නේ ඩබල් ඩෑෂ් x වල ලවයේ තියෙන මේ ප්‍රකාශනය. ඩබල් ඩෑෂ් x කියන්නේ 2යි gx එකට x වර්ගයේ වතාවක් x ඝනයේ වතාවක් x කියන තුනේ ගන්න. එතකොට මෙතනදී gx බිඳුව වෙනවා කියන්නේ ඩබල් ඩෑෂ් x බිඳුව වෙනවා. එතකොට දෙවෙනි අවකාශ සමූහයේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ අවතරතාවය වෙනස්. මේක යටි අවතර මේක උඩ අවතර. එහෙනම් අනිවාර්යයෙන්ම ප්‍රතිවර්තනයක් තියෙනවා. ප්‍රථම අවකාශ සමූහයේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ අවතරතාවය සමාන නම් හැරුණු ලක්ෂයක් තියෙනවා. ප්‍රථම අවකාශ සමූහයේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ අවතරතාවය සමාන නම් හැරුණු ලක්ෂයක් තියෙනවා. හැරුණු ලක්ෂයක් තියෙනවා. දෙවන අවකාශ සමූහයේ ශූන්‍ය වන ලක්ෂයක දෙපැත්තේ අවතරතාවය වෙනස් වෙනවා නම් නැතිවර්තනයක් තියෙනවා. ඒක වෙනවා වක්‍රේ හොඳට තියෙනවා. ඒකෙදී අර නැතිවර්තනයේ වෛකණ්ඩාංකය පොඩ්ඩක් හොයලා දෙන්න. ඒක ඉතර අදාළ නැහැ. ඒක එහෙම මේ එක්සැක්ට්ලි මාක් කරන්න යන්න ඕනේ. ඒක මාක් කරනවා. ඊළඟට මේ දෙවෙනි B පාර්ට් එකේ ගැටුවා මම හදලා දාන්න බැලුවා. ඒක මට අලුත් විදියට උගරන්න දෙන්න ඕන කම තිබුණා. දැන් අර හේතුව වතුරට බහිනකොට මේ හේතුව ගිලියෙන් පරිමාණයට සමාන ජල පරිමාණාව ඉවත් වෙනවා. එතකොට හේතුවේ V පරිමාණාවක් වතුරේ ඉල්ල තියෙනවා නම් ඒ මොහොතේ ජලයේ V පරිමාණාවක් ඉවත් වෙලා තියෙනවා. හේතුවේ V පරිමාණාවක් වතුරේ ඉල්ල තියෙනවා නම් හේතුවේ ඒ මොහොතේ ජලයේ V පරිමාණාවක් ඉවත් වෙලා තියෙනවා. එතකොට ඒ මොහොතේ ජලයේ ඉවත් වෙමින් පවතින ශීඝ්‍රතාවය කියන්නේ dv යට dt. නේ? ඉතින් මෙතන මේ මම සාධාරණ අවස්ථාවක් කරන් තියෙනවා. කටමට්ටම තමයි සමුද්‍ර ඉස්සරහම ගිහලා ගන්න තියෙන්නේ. ඒකේ ඉඳලා x දුරක් පමණින් ශීර්ෂයේ තියෙනවා කියලා තියෙනවා. එතකොට x dot තමයි හේතුව පල්ලෙහා වයින් වේගය. ඒ කියන්නේ x dot කියලා කියන්නේ dx යට dt. ඒක දෙකට සමානයි. ඉතින් ඒ වෙලාවේ y වලගේ මම හොයලා තියෙනවා. ඒ y වලගේ හොයලා තියෙන්නේ අර ශීර්ෂ කෝණේ tan නගයට සමාන කිරීම. ශීර්ෂ කෝණේ tan නගය කියන්නේ ඒ ශීර්ෂ කෝණේ tan නගය දෙවිදිහකට විගුණනවා මට හොයාගන්න පුළුවන් වෙනවා මේ y වලගේ. හරි කොහොම බලන්නේ. ශීර්ෂ කෝණේ tan නගය දෙවිදිහකට විගුණනවා මේක දීලා කියනවා. ඒතර tan θ වල ලියන්න පුළුවන් y බෙදීම x කියලා. ඒ වගේම tan θ ලියන්න පුළුවන් තව විදියක් 14 බෙදීම 30 කියලා. ඉතින් මේ දෙකෙන් y යට x සමානයි 14 යට 30 අරගත්තාම y වල උත්තරය කියනවා. ඒ y ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ v ට ෆන්ක්ෂන් එක හදලා තියෙනවා. ඊට පස්සේ ඒක අවකලනය කරලා තියෙන කාලේ සිංහල පැහැදිලි කරන්න ඕනේ. මම හිතන්නේ ඒක පැහැදිලි. ඉතින් මේ සංසිද්ධිය තමයි මෙතන මට වැදගත් වෙන්නේ. ඊළඟට මේ අනුකලනයේ කාර්ය. අනුකලනයේ ගැටලුව. ඉතින් අනුකලනයේ ගැටලුවේ මේ ඒක මොන ගැටලුවක්? මම පොතකින් ගත්ත ගැටලුවක්. මේ ඒකේ අර ඉස්සලාම තියෙනවා AX අනුකලනය කරන්න. ඔබ දන්නවා අපි කිසිම දරක AX අනුකලනය කරන්න ඉගෙන නැහැ. මොකද අපි දන්නේ घातीय සිතේ පාදයේ ඊගෙන අවස්ථාවෙන් අනුකලනය තමයි අපි දන්නේ.
ගාතිය සිටේ පාදයේ ජීවන අවස්ථාවක යනකම් තමයි ගන්න. ඒතකොට ඒ සමානයි E වල C නෝට් කියලා අර්ථ දක්වලා දෙන්නේ. මේක කොහොමද? ඒ කියන්නේ එකට අසමාන ධන සංඛ්‍යාවක්. එක වෙන්න බෑ ඒ වගේ. ගාතිය සිටේ අර්ථ දක්වද්දී මම කිව්වා y සමානයි ax අර්ථ දක්වද්දී මේ a කියන්නේ ධන සංඛ්‍යාවක්. හැබැයි එකට අසමාන වෙනවා. මොකද මේක එක වුණොත් එහෙම මේ සිතේ නේද සිතේ බවට පත් වෙනවා. එකේ ඕනම බලයක් එක නිසා. ඒතකොට අර a කියන එක නෑ e වල c නෝට් කියලා මම අරගත්තා. ඒ c නෝට් කියලා ගන්න ඒක වල c කියලා එකක් ඒක තියෙන නිසා. එහෙනම් ax කියන්නේ e වල c නෝට් x වෙනවා. ඊට පස්සේ තක්කලා මේක අනුකලනය කරන්න පුළුවන්. ඉතින් මේ අනුකලනය ගානේ මම හිතන්නේ මම පැහැදිලි කරන්න ඕනේ ඒක ආදේශ පාවිච්චි කරලා තියෙනවා. ඇයි මම ඒක ගත්තේ ආදේශයේ ඒකට හේතුවක් තියෙනවා නම් y සමානයි වර්ගමූල x දාන හතර කියලා. අර කලින් මේ එතකොට පහේ y කියලා හැදෙනවනේ එක. දැන් වර්ගමූල x දාන හතරට y ගත්තාම පහේ y බලය කියලා එකක් හැදෙනවා. ඉතින් ඒ කියන්නේ ඝාතීය සිද්ධියක් නේ. එතකොට තීර පාර්ට් එකේ තියෙන තේම එකක්. ඒ වල x නේ. අන්න ඒ ගැන හිතලා තමයි අර y සමානයි වර්ගමූල x දාන හතර කියන ආදේශය කියේ. මොකද එතකොට ළමේ පහේ y කියලා හැදෙනවා. ඒ නිමිත්ත බලවත් කරගෙන තමයි ඒක කිව්ව ගත්තේ. ඒක ඔබ දන්නවද උසස්ට හැටු විසඳද්දී මුළු ගානම ඔපරේට් කරන විදිය බලලා නිගමනවලට යන්න බෑ. අපි වඩාම හොඳ ඔප්ෂන් එකට යනවා. බෙස්ට් ඔප්ෂන් එකට යනවා. දැන් අනුකම්පාවෙන් ගානේ මෙතන තියෙනවා පහේ වර්ගමූල x දාන හතර. එතන දේවතාවක් වර්ගමූල x දාන හතර. dx. तर මම කෙලින්ම මෙන්න මේ කැලේ වෙනකොට y ගත්තා. මොකද එතකොට පහේ y බලය කියන එක හැදෙනවා කියන එක මම දැක්කා. මේකට y ගත්තා. පහේ y බලය කියන එක හැදෙනවා. ඒක අර පළවෙනි කොටසත් එක්ක ඍජුව සම්බන්ධයි. ඊළඟ මේ ලස්සන කොටස තමයි ඔයාලට මම කියලා දෙලා තියෙනවා. ආදේශ භාවිතයෙන් අනුකරණය කරද්දී අපි දැන් මේ අනුකර කාර්යය අයින් කරලා ඉන්නේ. දැන් මෙතන dx වෙනකොට dy එන්න ඕනේ. dx අයින් කරලා dy එන්න ඕනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක y වලට හැරෙනවා නම් ෆන්ක්ෂන් එක y වලට හැරෙනවා නම් dx කියන්නේ බෑ. හැබැයි ඔයාලට මතකද මම බොහෝ අවස්ථාවල කියලා තියෙනවා මේ dx අයින් වෙනකොට සමානලාට මේ දැනට තියෙන සිතේ කැලේ අමුණකට අයින් වෙනවා. දැනට තියෙන සිතේ කැලේ අමුණකට එයා අයින් වෙනවා. දැනට තියෙන සිතේ කැලේ අමුණකට එයා අයින් වෙනවා. ඉතින් මෙන්න මේ කැලේත් එයා අමුණකට අයින් වෙනවා. ඒක දිහා හොඳට බලපුවම මොනවද වෙනවා මම ඒක ලස්සනට අරන් තියෙනවා. අර dx එක්ක අර දේවතාවක් වර්ගමූල x දාන හතර කියන කැලේ කෙලින්ම ලක් කරලා දෙනවා. ඒක කෙලින්ම dy ට සමානයි. අර ඒ වගේ දේවල් දැන් හොඳට ඉතින් ෆිට කරලා තියෙනවා. ඒවා ස්ටඩි කරලා හොඳට තියෙනවා. දැන් ඊළඟ එක කරනවා දැන් ඇයි එකට මම t වර්ගය සමානයි 7x 7x බල හතර කියලා ගත්තා. එකම හේතුව වර්ගමූලය අයින් කරන්න නම් වර්ගමූලය ඇතුළේ පූර්ණ වර්ගයක් සෙට් කරන්න ඕන කවද වෙනවා. හරි. ඒක තමයි එතනට හේතුව. හේතුව ඒකයි. හරි. x බල 7 වර්ගමූල 4 x 7 dx. So මම මෙන්න මෙතනට කෙලින්ම ගත්තා t වර්ගය. ඊළඟට මම දැක්ක දේ තමයි දැන් මේ ආදේශයේ අවකලනය කරද්දී x බල 3 කියලා ගන්නවා. අන්න ඒ නිසා මොකද කරන්නේ x බල 7න් x බල 4ක් මෙතන තියලා x බල 4ක් මෙතන තියලා ඉතුරු x බල 3 මෙතෙන් දාගන්න. මොකද එතකොට අර x ගණේ dx තමයි ආදේශයේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතන එක වාක්‍යයක් අනිත් එක එලින්ම x වල 4 බලයට ආදේශ කරන්න පුළුවන් t වර්ගයේ වෙන 7 කියලා. මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් t වර්ගයේ වෙන 7 කියලා. මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් t වර්ගයේ. මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් t යට 2යි dt කියලා. t dt බෙදීම 2යි. මෙතෙන්ට t වර්ගයේ වෙන්නේ. ඉතින් අර ඒවා උපාය කියලා පාස් කරනවා. ඉතින් ඊළඟ එක දෙලින්ම මේ තියෙන්නේ මොකද්ද?
කොටස් වශයෙන් අනුකල්ප සිද්ධාන්තයේදී ඔබ දන්නවා ඉන්වර්ස් ෆන්ක්ෂන් එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම හයිලයිට් අනුපිළිවෙලෙදී ඉන්වර්ස් එකක් තිබුණොත් ඒගොල්ලෝ u ෆන්ක්ෂන් එක ඇටියට තමයි තෝරගන්නේ. මොකද හයිලයිට් ඕඩර් එකේ උනවදී ඉන්වර්ස් කියන්නේ. ඉතින් හයිලයිට් ඕඩර් එකෙන් අපි කරන්නේ අර කොටස් වශයෙන් අනුකල්පයේ දිනවනේ. මෙන්න මේ කොටස් වශයෙන් අනුකල්පයේ දිනවනේ අර මෙන්න මේ පාර්ට් එක. u d and dx d no මෙන්න මේ u ෆන්ක්ෂන් එක තමයි අර හයිලයිට් ඕඩර් එකෙන් තෝරගන්නේ. ඉතුරු එක v ෆන්ක්ෂන් එක. සාවිනියකින් මේ දිහා ගැන ගන්න පුළුවන් මේ දැන් අනුකලනයේ ධනමික කෙනෙක් කියලා විදිහට ලියන්නේ. දැන් තියෙන ෆන්ක්ෂන් එකේ අනුකලනය ඇත්තටම මෙතනදී දැන් cos x තිබුණොත් ෆන්ක්ෂන් එකේ d and dx sin x කියලා එන්නේ. cos x නම් ෆන්ක්ෂන් එකේ තියෙන්නේ අපි එයාව ලියන d and dx sin x කියලා. ඒතර ඒ කියන්නේ cos x වල අනුකලනය වෙන්නේ. ඒ කියන්නේ අනුකලනය කරන්න ඕන කෙනෙක් තමයි මෙතෙන්ට මේ d and dx v ෆෝම් එකට ලියන්න තෝරගන්නේ. tan inverse එක x වල අනුකල්පය දන්නේ. ඒතකොට එයා කොහොමවත් කියන්න බෑ ලියන dx ෆෝම් එකට අපිට. ඒ පැත්තෙන් බලුවොත් එයා u ෆන්ක්ෂන් එක හැදෙන්නේ ඉන්න ඕනේ කියන එක තාම වෙනවා. එහෙම නැත්නම් අර ඉලෙක්ට් ඕඩර් එකකින් තර්ක කරලා බලුවොත් ඉන්වර්ස් ෆන්ක්ෂන් එක තමයි u ෆන්ක්ෂන් එක ගැනීම. ඒක ඔබේ එහෙමයි. ඊළඟට මේ සරලීකාව ගන්න මම හදලා දාපු ගාන මේක හදනකොට මාතර තුරට විතරයි මම හිතන්නේ. කෙසේ නමුත් මේ චූරි දැනනකොට මිස්ටේක් එකක් කරලා තියෙනවා. අර රෝගිලක්කන් 1 කියන සමීකරණය x ධන 3y ධන 8 හරි ඍණ 8 එන්න ඕනේ කියලා මට ළමයි කලින් කිව්ව ළමයා නැවත බැලුවා කිව්වා. x ධන 3y ධන 8 ඕ ඍණ 8 කියලා. ඒතර ඒ අනුව d කියන ලක්ෂයේ කණ්ඩායම වෙනස් වෙයි. ඒ අනුව මේ පිළිතුර වෙනස් වෙනවා. මොකද ඉතින් මේක මේ යන තියරම්ස් ඔක්කොම මේවා ඒ විදිහටම යන්නේ. දැන් ඔයාලට මේනවා මම මේ ගාන හදද්දී අර පාවිච්චි කරලා තියෙන එකම තියරියක්. සමහරවිට ඔබ සීරීස් වල කණ්ඩායම් ඔය වැඩේ කරගෙන යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ සියලුම ලකුණු දෙන්න. අනිත් එක තමයි මේ ගානේ කොහොමද අර ඔය මිස්ටේක් එකක් තිබුණා අර සමාන ලකුණු දෙකක් ඇදලා එතෙන්ට ධන ලකුණක් එන්න ඕනේ ධන පහ කියන මම මේක දාලා තිබුණා වෙලාසක්. නොදැක්කයි සමාන දෙන පහ කියලා හදලා තිබුණා. ඒ හරංගිය පිළිවෙලට ලකුණු දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. මේකෙන් ඔබ ස්ටඩි කරගන්නකොට මේක හදලා මේ අදාළ සිද්ධාන්තය. ඒතකොට මෙතෙන්දී මම අර පාවිච්චි කරනවා තියෙන්නේ අර හැම එකක්ම ලියන්න මම පාවිච්චි කරලා තියෙන්නේ මේ සමීකරණ ලියන්න පාවිච්චි කරලා තියෙන්නේ අර දැන් මේක u සමානයි බිඳුව නම් මේක v සමානයි බිඳුව නම් මේක w සමානයි බිඳුව නම් මට මේ රේඛාව ලියන්න පුළුවන් u ධන ලැම්ඩා w සමාන බිඳුව කියලා. අර රේඛාවේ ඡේද ලක්ෂ්‍ය ආකාර රේඛාව කියන ෆෝම් එකේ මට මෙයාව ලියන්න පුළුවන් u ධන ලැම්ඩා w සමාන බිඳුව කියලා. මෙයාව ලියන්න පුළුවන් u ධන ලැම්ඩා v සමාන බිඳුව කියලා. මේ ඊළඟට අනිත් එකත් ඒ විදිහටම මම අරගෙන සේර බලන් තියෙන එකම මේ තියරම් එක යූස් කරලා. හරි. රේඛාවේ ඡේද ලක්ෂ්‍ය ආකාරය රේඛාවේ ඡේද ලක්ෂ්‍ය ආකාරය සාධාරණ රේඛාවක් ලියන්න පුළුවන් අර සමීකරණේ u ධන ලැම්ඩා v සමාන බිඳුව ෆෝම් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒතකොට මේකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒ මිස්ටේක් එකට උත්තර වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මේ වෘත්තේ ගාන ගත්තොත් ඒ වෘත්තේ ගානේ හොඳ ගානක් තියෙනවා. අර ස්පර්ශ ජාලයේ සමීකරණය. පොදු ජාලයේ මේ සමීකරණය කොහොමද ගන්න කියන්නේ? ඡේදනය වන වෘත්ත දෙකක් S1 සමාන බිඳුව S2 සමාන බිඳුවේ නිරූපණය වෙනවා නම් ඡේදනය වන වෘත්ත දෙකක් S1 සමාන බිඳුව හා S2 සමාන බිඳුවෙන් නිරූපණය වෙනවා නම් පොදු ජාලයේ S1 S2 සමාන බිඳුව කියලා අර්ථ දක්වනවා. ඉතින් අර පොදු ජාලයේ නිගමන හොයලා තියෙන විදිය බලන්න. කොහොමද පොදු ජාලයේ ගාන්නේ? මේ දුර ගන්න පුළුවන් මේ වෘත්තේ අරය තමයි මේ දුර. මේ දුර කියලා කියන්නේ කේන්ද්‍රය ඉඳලා මේකට තියෙන ලම්බ දුර. ඒක කැල්කියුලේට් කරලා තියෙනවා. මේක අරය මේ පොදු ජාලයේ තියෙන ලම්බ දුර කේන්ද්‍රය ඉඳලා ඒ දෙක ගන්නවා පයිදෙන්ස් දාලා දීවා ගන්නවා. ඒ වගේ දෙගුණයක් වෙනවා.
පොදු ජාය දෙක මොකද ජාය සමච්ඡේදනය වෙන නිසා. ඒකයි අර දෙගොල්ල කරලා තියෙන්නේ. ඊළඟට මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනම මුහුර්තයක් මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනම මුහුර්තයක් අපිට කියන්න පුළුවන් S එක දාන ලැම්ඩා S දෙක සමාන බිඳුව කියලා. මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනම මුහුර්තයක්. එතකොට මේක කුඩා මුහුර්තය යනවා මම හිතන්නේ. අර වදක ආකාරයේ බලමු. නෑ පොදු ජාය විස්කම්භය වල මුහුර්තය. අතන කුඩා මුහුර්තය තමයි. පොදු ජාය විස්කම්භය වල මෙයා විස්කම්භය වල මුහුර්තය ගැන අහන්නේ. මෙයා විස්කම්භයක් වල මුහුර්තය ගැන තමයි අපෙන් අහන්නේ. එතකොට මේක S එක දාන ලැම්ඩා S දෙක විදිහට ලියලා මේ ඒකේ කේන්ද්‍රය හොයලා තියෙනවා. ඔබ දන්නවා මුහුර්තයේ කේන්ද්‍රය හොයන වෙලාවේ අනිවාර්යයෙන්ම x වර්ගයේ සහ y වර්ගයේ සමූහකයේ ධන එක විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම අර k ධනයකින් බෙදලා තියෙන්නේ. හරි ඔබට පේනවා එක මම k ධනයකින් බෙදලා තියෙනවා කියලා. මේ බෙදන්නේ හේතුව ඒකයි. එතකොට දැන් ඒ S එක දාන ලැම්ඩා S දෙක සමාන බිඳුවේ කේන්ද්‍රය හොයලා ඒ කේන්ද්‍රය ආදේශ කරලා තියෙනවා පොදු ජාය. මොකද යා විස්කම්භය නම් ඒක උඩ තියෙන්න ඕනේ කේන්ද්‍රය. ඒක විස්කම්භය නම් එමගින් k හොයලා තියෙනවා. k එනවා a වර්ගයට b වර්ගය ඊට පස්සේ අර ත්‍රිකෝණ විදිය ගන්න මම හිතන්නේ ඒකේ පොඩි මිස්ටේක් එකක් තිබුණා. ඒ තමයි අර රේන්ජ් එක. මේ රේන්ජ් එක තිබුණේ x විශාලයෝ සමානයි ඍණ 5 බෙදීම 4. ඒක මම පොඩි මිස්ටේක් මම මෙවැනි මිස්ටේක් ඉස්සරහින් මම අපි කනගාටු වෙන්න දැක්කම සමානලාට. නමුත් මේක කෙසේ හෝ මම අනිත් එක කරුණාකරලා මේ වගේ මොනවාරි ගැටලුවක් ඒක නම් අතන පේන්නේ නැහැ. එහෙම කියන්නත් බෑ. 5 බෙදීම 4 උඩයිකෝ සමානයි 5 බෙදීම 3 කියලා තියෙනවා. ඔන්නෝම තියෙන්නේ. ඒක එන්න ඕනේ 3යි 5 කියලා හතරකින්. මොකද එහෙම වුණොත් එහෙම විසඳුම් 3ක් තිබීම සාකච්ඡා කරන්න බෑ. ඉතින් ඔබට යම් කිසි ගැටලුවක් වෙන්න ඇති කියලා මම හිතනවා සමහර විට මේක ජනප්‍රිය ගාමීර කරපු එක්කෙනෙකුට මේ පොඩි ප්‍රශ්නයක් එන්න ඇති. ඊළඟ එක තමයි මේ අර නිව්ටන් මේ ත්‍රිකෝණ විසඳී ගැනීම. අන්න ඒකේ මම පොඩි කාරණාවක් කියලා දෙන්න ඕනකම තියෙනවා. දැන් මේක කියන්නේ ඇත්තටම මේ ටිකක් ගන්න වෙනස්. මේ ත්‍රිකෝණයක පාද තුන දීලා එකක් p කියලා දීලා අර v කියන කෝණය 60ට වඩා උඩයි කියලා දීලා p වල අගයක් නැහැ කියලා දෙනවා. ඒ නිසා මම කියන්නේ cos b කරලා 25 p වර්ගයට 24 කියලා cos b මේක p මේක 3 මේක 4 a b c මේක මහා කෝණයක් කියලා දීලා තියෙනවා. මෙතන 60ට වඩා අඩුයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම කරේ cos b ගත්තා. cos b දාව 25 p වර්ගයේ බෙදීම 24 කියලා. දැන් b කියන එක 60ට අඩු නම් b 60ට අඩු නම් b කුඩායි 60 නම් අනිවාර්යයෙන්ම cos b විශාල වෙනවා cos 60ට වඩා. cosine හැසිරීම කෝණයේ හැසිරීමට ප්‍රතිවිරුද්ධයි. කෝණයේ කියන්නේ අඩු නම් කෝණයේ cosine ලොකු වෙනවා. b අඩුයි 60 නම් cos b අඩු cos 60 නෙමෙයි cos b වැඩි cos 60 වෙන්නේ. මේ අසමානතාවය මාරු වෙලා තමයි එන්නේ cosine එකට. ඒ කියන්නේ cos b විශාලයි භාගයේ. ඒකට අරගෙන ආදේශ කරපුවාම මට එනවා p වර්ගයේ කුඩායි 13 කියලා. මේක මම ගත්තා එක තියෙනවා. දැන් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මහා කෝණේ නම් 4 තමයි විශාලම පාදය. 4 තමයි විශාලම පාදය. දැන් ඔබට මෙන්න මේක ඔලෙවල් මන්තියේදී ඉවරන්න ඕන එකක්. ඔබට ඒක මතක ගන්න. දැන් 30
කිසියම් ත්‍රිකෝණයක අපි නෝ විශාලම පාදයේ ඉතුරු පාද දෙක BC කියන විශාලම පාදයේ විශාලම පාදයේ වර්ගයේ උඩයි නම් ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට වඩා මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. මේක මම කලින් කියලා දෙන්නම්. මේක හැබැයි විශාලම පාදයේ වෙන්නේ. විශාලම පාදයේ වර්ගයේ උඩයි නම් සෙසු පාද දෙකේ වර්ගවල එකතුවට වඩා මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. සුළු කෝණී ත්‍රිකෝණයක් නම් මොකද වෙනවද? දෙපැත්තටම හරියි. ඊළඟ විශාල පාදයේ වර්ගයේ සමාන සෙසු පාද දෙකේ වර්ගවල එකතුවට මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. right? ඊළඟ විශාල පාදයේ වර්ගයේ වැඩි නම් B වර්ගයේ නම් සෙසු පාද දෙකේ වර්ගවලට මේක මහා කෝණී. දැන් මෙන්න මේක තමයි මෙතන මම පාවිච්චි කරන්නේ. මහා කෝණී නම් මේක ඉස්තර වෙනවා, මේක ඉස්තර වෙනවා මහා කෝණී. ඒ කියන්නේ නමනමනක් සිද්ධියක් තියෙනවා. දැන් මේකේ විශාල පාදයේ 4නේ. එහෙනම් 4 වර්ගයේ විශාල වෙනකොට 3 වර්ගයේ දෙන B වර්ගය. ඒකෙන් මට එනවා එකක් P වර්ගයේ ගුණයි විශාලයි 7 දෙක. එහෙනම් මෙතනින් මට එනවා මේ sorry P වර්ගයේ ගුණයි 7 කියලා. එතකොට P වර්ගයේ ගුණයි 4 වෙනකොට P වර්ගයේ ගුණයි 4 වෙනකොට මේ දෙකම සමගාමීව වෙන්න ඕනේ. එහෙමනම් අනිවාර්යයෙන්ම මේකෙන් ගම් වෙනවා P වර්ගයේ කුඩයි 4 කියලා. P වර්ගයේ කුඩයි 4 කියන එක මේකෙන් ගම් වෙනවා. right? මොකද මේ දෙකම වෙන්න නම් අනිවාර්යයෙන් P වර්ගයේ කුඩයි 4 වෙන්න ඕනේ. දැන් ඊළඟ කාරණේ තමයි තවත් තියරි එකක් තියෙනවා ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා නම් ඕනම පාද දෙකක එකතුව තුන්වෙනි පාදයට වඩා වැඩි කියන්නේ. ඒ කියන්නේ තව එකක් මෙතෙන් අපිට පටලවා ගන්න පුළුවන්. P දාන 3 වැඩි 4 කියලා. එහෙනම් මේකෙන් එනවා P විශාල 1 කියලා. මේක රෝගිලක් නම් දෙක තියෙනවා. මෙතන P වර්ගයේ 4 අඩු නම් P කියන එක අඩු වර්ගමූල 4 වඩා. එතකොට රෝගිලක් එකකින් කියනවා P වර්ගමූල 4 වඩා අඩුයි කියලා. රෝගිලක් දෙකකින් කියනවා P 1කට වඩා වැඩි කියලා. එකෙන් කියනවා P වර්ගමූල 4 වඩා අඩුයි කියලා. දෙකෙන් කියලා P වර්ගමූල 4 වඩා එකට වඩා වැඩි කියලා. දැන් මේකද මෙන්න මේ නිගමනයේ හේතුව වෙන්නේ අර ත්‍රිකෝණයක පාද දෙකක එකතුව තුන්වෙනි පාදයට වඩා විශාලයි කියන තර්කය. එතනින් තමයි P විශාලයි කියන එක ගත්තේ. ඒකෙන් ගත්තා. හොඳයි එහෙනම් මේකේ සාකච්ඡා ඉවරයි. පොඩි දැන් කීපයක වැරදි කීපයක් තිබුණා ඒක සමානට ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් උදා වෙන්නේ මම ඒක අවම කරගන්න උත්සාහ දරනවා. අවම කරගන්න. මේ හරි එතකොට දැන් ඉතින් මේක මම ස්ටඩි කරලා මේ යුතුයකම තියෙන ළමයින්ගේ මේකට ඉහළ ලකුණු ගත්තේ නැති අය ඉහළ ලකුණු ගත්තත් කමන්නේ ඒගොල්ලෝ තමුන්ට බැරි වෙච්ච හැම ගානම නැවත හදන්න ඕනේ. මතකෙ ඉන්න පුළුවන්. මම කියපුවා එහෙම පිළි වචන විදිහ මතකෙ ඉන්න හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක කරන්න. හරි. එතකොට තමුන් ඒ හදපු සෑම ගානක්ම පොළොවල බොහොම පැහැදිලිව හදලා මේ මාකින් උඩට ස්ටඩි කරන්න ඕනේ. මාකින් උඩට ස්ටඩි කරන්න ඕනේ. හදලා අර කොටස් ඒ පොත මාකින් අස්සන දාන්න. එතකොට තමයි ඔයගොල්ලෝ දවසෙන් දවස මේ පේපර් ක්ලාස් කියන එක ගන්න ඕනේ කියන්නේ. නැත්නම් වෙන්නේ එනවා ලියනවා යනවා. ලකුණු මොනවා හරි අරන් යනවා. දැන් මම ඔබට ලව්ව පේපර් එක බලවන්නෙත් ඒකයි. ඔබ දැන් තව එකකින් බලලා දුන්නා කියන වැඩක් නැහැ. ඔබම ආන්සර් රේට් එක බලව කරමින් ඒ ගැන හිතමින් ඔබේ හරියටදී හොයන එක තමයි කරන්න තියෙන හොඳම දේ. නමුත් මේක ටියුෂන් මාකටිං වලට හරියන්නේ නැහැ. ටියුෂන් මාකටිං වලට හරියන්නේ කවුරු හරි කෙනෙක් ලව් බලලා දුන්නොත් තමයි ගෙදර දෙමව්පියෝ කැමති. සියලු දෙනාම කැමති ඔයගොල්ලෝ කැමති. ඒ ඔබ දන්නා ලෝකේ හරි දේ කියන එක කරන්න කියනවා මේ බාධා දෙනවා. හරි දේ ඇත්තටම මිනිසුන්ට හරියට තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මම කොහොමද මේ ටියුෂන් කියන එක කරාට මම මේකේ මාර්ගින් පාවිච්චි කරන්නේ මම කරන්න ඕන හරි දේ කරන්න. තමුන්ගේ ප්‍රශ්න පත්‍රයේ තමුන් බලන එක තමයි ඉෆෙක්ටිව් වෙන්නේ. හරි? ඒක මේ වෙන ළමයිලා බලලා වැඩක් වෙන්නේ නැහැ. ඒතර මාර්කින් එක තමුන් ස්ටඩි කරනවා, මාර්කින් එකේ තියෙන දේවල් තමුන් දකිනවා, හරි වැරද්ද මොකක්ද කියලා දැක් හඳුර ගන්නවා. ඊට පස්සේ ඩිස්කෂන් එක පාලෝ කරනවා. ඊට පස්සේ ආයෙ හදනවා මේ කරන්න ටික. ඔය ටික ඔක්කොම එකතුලා එනකොට මේ පේපර් එක හරහා විශාල අවසරියක් නැවත හරියට
පාලෝ කෙනෙකුට අවශ්‍ය මට්ටමකට ඔබ වෙනවා. ඉතින් ඔය ක්‍රියාවලිය අකණ්ඩව කරන්න ඕනකම තියෙනවා. එහෙනම් අපි මෙතනින් මේක නවත්තමු. අයුබෝවන්.